ආයුබෝවන්. අද අපි කතා කරමු ඕගොල්ලන්ට ඉතා වැදගත් වන කරුණු කාරණා කීපයක්. 1. මතකය. 2. දිගුකාලීන මතකය. 3. සරල සටහන් ක්‍රමයක්. 4. සරල පියවර 5කින් දිගුකාලීන මතකයට විෂය කරුණු යැවීම. මේ දේවල් ගැන අපි අද කතා කරමු. හොඳයි, එහෙමනම් අපි මුලින්ම අවධානය යොමු කරමු මතකය ගැන. මතකය අත්දැකීම් ආවර්ජනය කිරීමේ හැකියාවට අපි කියනවා මතකය කියලා. මතකය කියද්දී අපේ හිතට එන ඊළඟ කාරණේ තමයි අමතක වීම. අපිට දැනෙන්නේ මතකයේ සෑම විටම අපිට ප්‍රයෝජනයි, අමතක වීම අපිට කරදරකාරී කියලා. නමුත් ඒක එහෙමම නෙමෙයි. මතකයේ සහ අමතක වීම එකිනෙකට සම්බන්ධ වෙලා සිද්ධ වෙන බොහොම ලස්සන විද්‍යානුකූල ක්‍රියාවලියක්. ඒකෙන් අපේ මානසික සම්බරතාවයක් රැකෙනවා. අපිට මතකයේ කොටස් තුනකට බෙදලා කතා කරන්න පුළුවන්. සෙන්සරි මෙමරි, ඉන්ද්‍රිය සංවේදී මතකය, ෂෝට් ටර්ම් මෙමරි, කෙටිකාලීන මතකය, ලොන් ටර්ම් මෙමරි, දීර්ඝකාලීන මතකය. පරිසරයේ සිදුවන වෙනස් වීම සෙන්සරි මෙමරි එකත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. මේ දේවල් භාවිතයට ගැනුනේ නැත්තම්, එහෙම නැත්තම් අවධානයට ලක්ුනේ නැත්තම් ෂණයෙන් මකලා ගන්නවා. සෙන්සරි මෙමරි එකත් එක්ක ගනුදෙනු කරන අවධානයට යොමු වන දේවල් ෂෝට් ටර්ම් මෙමරි එකට ඇතුල් වෙනවා. ෂෝට් ටර්ම් මෙමරි එකේ කිසියම් කාලයක්, වැඩි කාලයක් රඳා පවතිනවා. ඒක දින කිහිපයක් වෙන්න පුළුවන්. මේ ෂෝට් ටර්ම් මෙමරි එකේ ගබඩා වෙලා තියෙන දේවල් නිතර භාවිතයට ගැනුණොත් අන්න ඒක ගමන් කරනවා ලොන් ටර්ම් මෙමරි එකට. ඒ කියන්නේ මොලේ තීරණය කරනවා මේක නැවත භාවිතයට ගත යුතු දෙයක්. එහෙනම් මේක රඳවා ගත යුතුයි. ඇත්තටම ගත්තොත් එම සෙන්සරි මෙමරි එකේදී බලන්නේ භාවිතා වෙන්නේ නැහැ. ඒ දේවල් අයින් කරලා දැමීම. ෂෝට් ටර්ම් මෙමරි එකේදී කෙටි කාලයකට මේක රඳවා පවත්වා ගන්නවා භාවිත වෙයි කියන බලාපොරොත්තුවෙන්. හැබැයි භාවිත වෙන්නේ නැත්නම් ඒක ඩිලීට් කරලා දානවා. මේක භාවිත වෙනවා නම් නිතර භාවිත වෙනවා නම් මොලේ තීරණය කරනවා මේක නිතර භාවිත වෙන දෙයක්, මේක රඳවා ගත යුතුයි කියලා. ඔන්න ඕක තමයි මතකයේ ක්‍රියාවලිය. එහෙම නැත්නම් මෙකැනිසම්. මෙන්න මේකට අනුව අපිට පුළුවන් නම් පාඩම් කරන්න. අපේ පාඩම් වැඩ ටික සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ ඉගෙන ගන්න අවස්ථාවේ ඉඳලා විභාගෙට මුහුණ දෙන අවස්ථාව වෙනකම් අපිට අපේ දැනුම රඳවා තබා ගන්න පුළුවන් වෙයි. එහෙමනම් දැන් අපි අවධානය යොමු කරමු දිගුකාලීන මතකයේ ගොඩනැගීම ගැන. අපි දැන් බලමු ඉගෙන ගන්න දේවල් වලට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. පන්ති කාමරයක හොඳ අවධානයෙන් ළමයෙක් ඉගෙන ගන්නකොට ගුරුවරයාත් එක්ක සම්බන්ධ වෙලා එයා අනිවාර්යයෙන්ම සෙන්සරි මෙමරි එක ඉක්මවලා ෂෝට් ටර්ම් මෙමරි එකට කරුණු ගන්නවා. ඉගෙන ගන්න කරුණු කාරණා එයා තේරුම් ගන්නවා කියලා කියන්නේ ෂෝට් ටර්ම් මෙමරි එකේ එයාගේ දැනුම ගොඩ නැගෙනවා. හැබැයි මේක අපි දන්නවා දින කීපයක් රැඳී පවතින්නේ කියලා. මේක මොන ආකාරයකද ක්‍රියාත්මක වෙන්නේ? මෙන්න ඉගෙන ගත්ත අවස්ථාවේ තත්ත්වය. අපි හිතමු හොඳටම මෙයා කරුණු කාරණා ටික තේරුම් ගත්තා. එහෙමනම් 100% ඒ වෙලාවේ යන්නේ මතකයි. මේක ක්‍රමේ පැය 24ක් යනකොට දිනයක් යනකොට භාවිත වුණේ නැත්නම් 150ක් අඩු වෙනවා. දෙවෙනි දවස් වෙනකොට ඒකෙන් 150යි 125 මට්ටමට එනවා. තුන්වෙනි දවස් වෙනකොට ඒකෙන් 150. ওই විදිහට දවස් 5ක් 6ක් යනකොට ඉතා අඩු ප්‍රතිශතයකට මතකයේ පහළ වෙනවා. මේකට කියනවා අමතක වීමේ වක්‍රය කියලා. එබිනෝස් කියන විද්‍යාඥයා තමයි මේක ඉදිරිපත් කළේ. දැන් ඕගොල්ලන්ට මෙතන මේ ප්‍රස්තාරය තුළ පේනවා අමතක වීමේ වක්‍රය, ඒ වගේම ඒක අනුගවපු අනිත් පැත්තට ගමන් කරන වක්‍රයක්. ඒ කියන්නේ මතකයේ වැඩි ප්‍රතිශතයකින් දිගු කාලයකට යොමු කරන වක්‍රයක්. ඒක කරන්නේ අවස්ථා 5කදී. අපි ඉගෙන ගත්ත දේවල් මතක් කරගන්න. මේකට අපි කියනවා අඩිපාරේ න්‍යාය කියලා. එහෙම නැත්නම් ෆුට්පාත් තියරි. අඩිපාරේ න්‍යායයෙන් කියවෙන්නේ තනකොළ පිට්ටනියක තනකොළ ටික තැලිලා පොඩි වෙලා හරි අඩිපාරක් සටහන් වෙන්න අඩුම තරමේ එකම පාරේ පස් වතාවක්වත් ගමන් කරන්න ඕනේ කියන එක.
ඒකෙන් කියවෙන්නේ විභාගෙට ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්ත දේවල් පස් වතාවක්වත් අඩුම තරමේ අපි මෙනෙහි කරලා තියෙන්න ඕනේ කියලා. අනිවාර්යෙන් න්‍යායද කියවෙන්නේ පැයක දේශනයකදී ඕගොල්ලෝ ඉගෙන ගන්න දේවල්. ඒ දේශනෙන් වහාම පසුව විනාඩි 10කින් මතක් කරන්න ඕනේ. ඒක පළවෙනි මතක් කිරීම. දෙවෙනි මතක් කිරීම දවසක් ඇතුළත පැය 24ක් ගිය තැන දෙවෙනි මතක් කිරීම විනාඩි 2කින්. තුන්වෙනි මතක් කිරීම දින 7කින් විනාඩි 2කින්. හතරවෙනි මතක් කිරීම මාසයකින් විනාඩි 2යි. පස්වෙනි මතක් කිරීම මාස 3කින් විනාඩි 2යි. මේ විදිහට ඕගොල්ලෝ පැයක දේශනයක් විනාඩි 18ක් මාස 3ක් ඇතුළත භාවිත කළොත් ඕගොල්ලන්ගේ දැනුම දිගු කාලීන මතකයට යොමු කර ගන්න පුළුවන් වැඩි ප්‍රතිශතයකින්. එහෙනම් දැන් අපි බලමු සාර්ථක ප්‍රායෝගික සරල සටහන් ක්‍රමයක් ගැන. ඒ වෙනකොට කතා කළා මතකයේ මතක හිටින විදිහට පාඩම් කිරීම ගැන. දැන් මතක හිටින විදිහට පාඩම් කරන්න ඕගොල්ලන්ගේ සටහන් කොහොමද සකස් කරගන්න ඕනේ, ඒක සුසර කරගන්න ඕනේ කොහොමද කියන එක අපි කතා කරමු. ඒ සඳහා ඕගොල්ලන්ගේ සටහන් පොතේ සැලැස්ම මම මෙතන ඇඳලා තියෙනවා. මෙතනදී මම ඕගොල්ලන්ට කියන්න ඕනේ ඕගොල්ලෝ CR වර්ගයේ පොත් සටහන් ලිවීම සඳහා ගන්න එක වඩා යෝග්‍යයි කියලා මට හිතෙන්නේ. පළවෙනි පිටුව ඕගොල්ලෝ අතහරින්න ඕනේ. මොකුත් ලියන්න එපා. මම කියන්නේ පොතේ ආරම්භක පිටුව. දෙවෙනි පිටුව ඒත් මොකුත් ලියන්න එපා. ඒක තමයි මේ තියෙන්නේ. තුන්වෙනි පිටුවේ තමයි ඕගොල්ලෝ සටහන් ලිවීම ආරම්භ කරන්න ඕනේ. ඊට පස්සේ සෑම විටම ඕගොල්ලෝ පොත පෙරලපුවාම වම් පැත්තේ තියෙන පිටුව මොකුත් ඕගොල්ලෝ සටහන් ලියන්නේ නැහැ. දකුණු පැත්තේ පිටුවේ පමණයි සටහන් ලියන්නේ. ඒ වගේම අපි ඍජුකෝණාශ්‍ර 4කට මේ පිටුව වෙන් කර ගන්නවා. ඉහළින් කුඩා තීරයක්. ඒක අඟලක දෙකක විතර තීරයක් වුණාට කමක් නැහැ. ඍජුකෝණාශ්‍රයක් ආකාරයට මෙන්න මෙහෙම රේඛාවක් ඇදලා වෙන් කරනවා. ඒ වගේම ඊට පහළින් අපි තවත් රේඛාවක් අඳිනවා මෙන්න මේ ආකාරයට අඟල් 2.5ක 3ක පමණ කොටසක් වෙන වෙන විදිහට. එතකොට ඉතිරි වැඩි ඉඩකඩ මෙන්න මේ ප්‍රදේශයේ ඉතුරු වෙනවා. ඒක ලොකු ඍජුකෝණාශ්‍රය, අපේ ලොකුම ඍජුකෝණාශ්‍රය. ඊට පහළින් ඒ කියන්නේ අඟල් 3ක විතර පළලක් තියෙන විදිහට ඍජුකෝණාශ්‍රයක් වෙන් කරනවා. ඒ කියන්නේ අපි වම් පැත්තේ පිටුවේ I අකුරක් සටහන් කරනවා. ඔය I අකුරෙන් මෙන්න මේ විදිහට ඍජුකෝණාශ්‍ර 4කට ඒ පිටුව වෙන් වෙනවා. මෙන්න මේක තමයි ඕගොල්ලන්ගේ සටහන් පොතේ සැකැස්ම. මේ තියෙන වම් පැත්ත පිටුව අපි ගුරුවරයා දෙන සටහන් ලියන්නේ මේ පිටුවේ නෙමේ සෑම විටම දකුණු පැත්ත පිටුව. ඒක නිදහසේ තියෙනවා. මම මෙතන දැන් ඕගොල්ලන්ට පෙන්නලා තියෙනවා ඕගොල්ලන්ගේ දකුණු අත පැත්තේ සටහන ලබා ගන්නා විදිහ. ප්‍රභා සංශ්ලේෂණය කියන මාතෘකාව අපි ගමු. එතකොට ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා අර්ථ දැක්වීම ඕගොල්ලන්ට ලැබෙයි. ඔන්න ඒක ඕගොල්ලෝ ලියනවා. ප්‍රභා සංශ්ලේෂණ වචන සමීකරණය. ඔන්න ඒක බොහොම ලිහිල් විදිහට ලියලා තියෙනවා. ඊට පස්සේ ඉදකට ඇතුව ප්‍රභා සංශ්ලේෂණයේ තුලිත රසායනික සමීකරණය සටහන් කරලා ප්‍රභා සංශ්ලේෂණ සාධකත් ලියලා තියෙනවා. එතකොට මේ පිටුවේ සකස් වෙලා තියෙන්නේ මෙන්න මේ දේවල් ටික. හොඳයි. අපි දැන් බලමු ඕගොල්ලන්ගේ නිදහසේ තිබිච්ච වම් පැත්ත පිටුව කොහොමද අපි සැලසුම් කරන්නේ කියලා. ඒකේ අපේ ඉහළින්ම තියෙන ඍජුකෝණාශ්‍රයේ මේ මාතෘකාවම අපි ලියනවා. ඊළඟට අපේ වැඩිම ඉඩක් ඉතුරු කරගත්ත ඍජුකෝණාශ්‍රය අපේ මෙතන තියෙන කරුණු වලට අදාළ ප්‍රශ්නයක් ගොඩනගනවා. ප්‍රභා සංශ්ලේෂණයේ අර්ථ දැක්වීම මේ පැත්තේ තියෙනවා. අපි ලියනවා ප්‍රභා සංශ්ලේෂණයේ යනු කියලා. බොහොම කෙටියෙන් ප්‍රශ්නයක්. ඊට පස්සේ වචන සමීකරණය මෙතන තියෙනවා. අපි ලියනවා වචන සමීකරණය කියලා. ඊට පස්සේ රසායනික සමීකරණය. අපි ඒකත් ප්‍රශ්නයක් විදිහට දාලා. ඔන්න ප්‍රභා සංශ්ලේෂණ සාධක මෙතන තියෙනවා. අපි සාධක කියලා ප්‍රශ්නාර්ථයක් දාලා තියෙනවා. ඊළඟට අපි මොකද්ද කරන්නේ? මේ පිටුවේ තියෙන කරුණු වලට අදාළ වාක්‍යයකින් විතර පොඩි සාරාංශයක් අපි මෙන්න මෙතන ලියනවා. ඒ වගේම වඩා වම් පැත්තේ තියෙන තීරය අපි මොනවද ලියන්නේ? පාස් පේපර්ස් වල මේ කොටසෙන් ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ කොයි තැන්වලදීද කියලා. උදාහරණයක් මම දාලා තියෙනවා 2016 පේපර් එකේ පළවෙනි පාර්ට් එකේ 2.13යි ප්‍රශ්න. මම මේ නිකමට දැන්න. ඒ වගේම 2016 දෙවෙනි පේපර් එකේ පස්වෙනි ප්‍රශ්නය. මේක ඇත්තටම කෝනල් විශ්වවිද්‍යාලයේ ඉදිරිපත් කරපු කෝනල් නෝට් ටේකින් මෙතඩ් එක ඇසුරු කරගෙන ගොඩනගපු ක්‍රමයක්.
මේක කෝණල් සටහන් ක්‍රමයම නෙවෙයි. කෝණල් සටහන් ක්‍රමයේදී කියන්නේ එක පිටුවක මේ සියලුම දේ කරන්න කියලා. නමුත් මම දන්නවා ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ සටහනත් එක්ක මේ පුංචි කොටසක් වෙන් කරගෙන පිටුවකින් මේ වැඩේ කරන්න අමාරුයි. ඒ හින්දා දකුණු අත පැත්තේ තියෙන පිටුව ඕගොල්ලන්ගේ සටහන ගැනීමට වම් අත පැත්තේ ඒකට අදාළ ප්‍රශ්න ගොඩනගා ගැනීමට සාරාංශය දීමට ඊට පස්සේ පේපර්ස් වල කොහොමද මේ ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ කියන එක සටහන් කර ගැනීමට ඕගොල්ලන්ට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ නැවත නැවත ඕගොල්ලෝ මේක බලන අවස්ථාවල් ටිකක් මේ තියෙන ඉඩේම සටහන් කරගෙන යන්න පුළුවන්. අපි හිතමු ඕගොල්ලෝ දිගින් දිගට විෂය ගොඩනගමින් ඉදිරියට යනකොට ඕගොල්ලන්ට තව කාරණා ප්‍රභා සංශ්ලේෂණයේ සම්බන්ධයෙන් හම්බෙයි. ප්‍රශ්න කරනකොට රිවිෂන් කරනකොට එතකොට ඒ වගේ දේවල් ඕගොල්ලන්ගේ මේ පැත්තේ බොහොම ලේසියට සටහන් කරගන්න පුළුවන් විශේෂ කරුණු විදිහට. මේක ඕගොල්ලන්ට ඕනම විෂයක් සඳහා සුදුසු පරිදි සකස් කරගන්න පුළුවන්. පාඩම් කරන කරුණු කාරණා වැඩිපුර තියෙන විෂයන් වලට තමයි මේක වඩා යෝග්‍ය. දැනුම කළමනාකරණය කරගන්න ඉතාම හොඳ ක්‍රමයක්. මේක ඕගොල්ලෝ අත්හදා බලන්න. මම හිතනවා මේකෙන් ඕගොල්ලන්ට ලොකු සාර්ථකත්වයක් ගන්න පුළුවන් වෙයි. අපි බලමු ඒ වගේම මේ ක්‍රමයේ තියෙන අවාසිය මොනවද කියලා. මේ ක්‍රමයේ තියෙන මම දකින එකම අවාසිය තමයි ඕගොල්ලන්ට සටහන් ලිවීම සඳහා යන පොත් ගණන ඩබල් වෙනවා. හැබැයි මේකේ තියෙන වාසි මොනවද? ඕගොල්ලන්ට වෙනම කෙටි සටහන් හදන්න දෙයක් නැහැ. කෙටි සටහන් වෙනම හදන්න ඕගොල්ලන්ට කාලය ගත කරන්න දෙයක් නැහැ. කෙටි සටහන් ගොඩක් සහ සටහන් ගොඩක් වෙනම තියාගන්න දෙයක් නැහැ. ප්‍රශ්න හදන්න වෙනම පොත් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට එකම පොතේ ඕගොල්ලන්ගේ සටහනක් තියෙනවා, ප්‍රශ්නක් තියෙනවා. ඒ ප්‍රශ්න වලින් ඕගොල්ලන්ව යොමු කරන කෙටි සටහනක් මෙතනම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රවල මොන ආකාරයෙන්ද මේ විෂය කරුණු යෙදිලා තියෙන්නේ, ඕගොල්ලන්ගෙන් අහලා තියෙන්නේ කියන එක හඳුනා ගන්න පුළුවන් ආකාරයට මාර්ගය පෙන්වීමත් මෙතනම තියෙනවා. ඒ වගේම ඕගොල්ලෝ පාඩම් කරපු වාර ගන්නත් ඕගොල්ලන්ට සටහන් කරගන්න පුළුවන්. ඒ හින්දා මේක ඊටාම ප්‍රායෝගික, ඊටාම ප්‍රයෝජනවත් ක්‍රමයක්. මේක ඕගොල්ලෝ විශේෂයෙන්ම පාවිච්චි කරන්න. හැබැයි මේක සම්ප්‍රදායෙන් පිට. මේක ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා පාවිච්චි කරලා තියෙන ක්‍රමයකුත් නෙවෙයි. බොහෝ විට ඕගොල්ලන්ගේ ගුරුවරු මේ ක්‍රමය පාවිච්චි කරලා නැහැ. අපේ රටේ මම දන්න විදිහට මේක උගා ප්‍රචලිත ක්‍රමයක් නෙවෙයි. හැබැයි ලෝකයේ වෙන විශ්වවිද්‍යාලවල කෝණල් සටහන් ක්‍රමය බහුලව භාවිතා කරනවා. අපි දැන් බලමු සරල පියවර 5කින් විෂය කරුණු දිගු කාලීන මතකයට යවන්නේ කොහොමද කියලා. ෆුට්පාත් තියරි ගාඩිපාරේ න්‍යාය. ඒකෙදි කියනවානේ අමතක වීමේ වක්‍රය අතික්‍රමණය කරන්න. ඒක අනිත් පැත්තට හරවන්න. අවස්ථා 5කදී මතක් කරන්න ඕනේ කියලා. පළවෙනි අවස්ථාවේදී පැයක දේශනයක් සඳහා විනාඩි 10ක්. ඊට පස්සේ විනාඩි 2 බැගින් අවස්ථා 4ක්. හරි. අපි දැන් බලමු අපි මේ ගොඩනගාගත්ත සටහන සහ අපේ වම් පැත්තේ තියෙන පිටුවේ තියෙන තොරතුරු වලට අනුව සාර්ථකව පාඩම් කරන්න කොහොමද කියලා. අපේ පළවෙනි කාර්යය තමයි සටහන් ගැනීමෙන් පසු මෙන්න මේ පැත්තේ ප්‍රශ්න ටික ගොඩනගාගෙන සාරාංශය ලියන එක. ඒ වගේම ප්‍රශ්න පත්‍ර වල තියෙන තොරතුරු මේකේ සටහන් කරගන්න. ඒක අපේ නෝට් එකත් එක්ක ගනුදෙනු කරන පළවෙනි වාරය. ඒකට ඔයගොල්ලන්ට ටිකක් වැඩිපුර වෙලාවක් යයි. පැයක නෝට් එකකට විනාඩි 10ක් ඊට වඩා ටිකක් වැඩි වෙන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ දෙවෙනි වතාවේදී ඕගොල්ලන්ට ලියන්න කියන විශේෂ දෙයක් නැහැ. ඕගොල්ලෝ මොකක්ද කරන්නේ? මෙන්න මේ පැත්තේ තියෙන පිටුව. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ සටහන සහිත පිටුව හරියටම අර්ධයකින් ඉතිරි අර්ධය වැසී යන පරිදි නවනවා. අපි හිතමු මෙන්න මේ වගේ රේඛාවක් පිටුවේ හරිය මැදි මෙන්න මෙහෙම නම්. එතකොට අපිට මෙන්න මේ අර්ධය නැතිලා මේ අර්ධය මත වැටෙනවා. එහෙම වැටුණාට පස්සේ අපිට මේ තියෙන දේවල් පේන්නේ නැහැ. එතකොට අපිට තියෙන්නේ මාතෘකාවයි ප්‍රශ්න ටිකයි. අපි මොකද කරන්නේ? බලනවා ප්‍රභා සංශ්ලේෂණය යන. ඔන්න අපි උත්තරේ ලියන්න එහෙම නැත්නම් උත්තරේ දෙන්න තනියම උත්සාහ කරනවා. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා. හරියට උත්තරේ ආවා නම් හරි. නැත්නම් අපි පෙරලලා බලනවා මොකද්ද උත්තරේ. ඔන්න අපි පුහුණු වෙනවා. දෙවෙනි එක වචන සමීකරණය. අපි වචන සමීකරණය ලියන්න උත්සාහ කරනවා. වැඩේ හරිනම් ඒක තහවුරු කරගත්තා.
අපි ඊළඟ ප්‍රශ්නයට යනවා. රසායනික සමීකරණය. ඊළඟට සාධක. මේ ඔක්කොම මේ විදිහට මේක දිහා බලාගෙන අපිට උත්තර විදිහට දෙන්න පුළුවන්. කිසියම් තැනක අපි හිර වුණොත් එම අන්න අපි නෝට් එක දිගෑරියා අපි බැලුවා. මොකද මේ ප්‍රශ්න වලට අදාළ උත්තර ටික මෙතන තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය නම් ටක් ගාලා ගිහිල්ලා බලන්න පුළුවන් 2016 ෆස්ට් පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ 13 වෙනි ප්‍රශ්න කොහොමද යොමු වෙලා තියෙන්නේ කියලා. ඉගෙන ගන්න අවස්ථාව දක්වා පාස් පේපර්ස් වල මොන විදිහටද මේ ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ කියලා ඒ දැන් ටික සටහන් කරගන්න. ඒ වගේම ඕගොල්ලෝ මේ කරන පළවෙනි පාඩම් කිරීම දිනේ පොඩ්ඩක් සටහන් කරන්න. දෙවෙනි පාඩම් කිරීමේදී දිනේ සටහන් කරන්න. ඕගොල්ලන්ට පෙනේ එතකොට පුළුවන් ඕගොල්ලන්ට මෙහෙම වැඩක් කරන්න. පළවෙනි එකේදී අපි තුන් ප්‍රභා සංශ්ලේෂණ අර්ථ දැක්වීම හරියට කරන්න බැරි වුණා කියලා ආයෙන ඒකට පොඩි පත්‍රයක් දාන්න. වචන සමීකරණය නම් පුළුවන් වුණා. රසායනික සමීකරණය බැරි වුණා. සාධක ටික ඔක්කොම හරියටම ලියා ගන්න බැරි වුණා. මේ පළවෙනි වතාවේ රිසල්ට් එක. ඒකත් අපිට දා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි ඒක බැරි වුණේම එහෙම අතාරින්න යන්නේ නැහැ. නැවත පුළුවන් කර ගන්නවා. ඒ වෙලාවෙම මතක් කරලා ඒකටනේ අපි පාඩම් කිරීම කියලා කියන්නේ. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී ඔන්න අපි තව සතියකින් අපි හිතමු පස්වෙනි මාසේ දෙක අපි මේ විදිහට නැවත ගනුදෙනු කරනවා. ඔන්න ඒ අවස්ථාවේදී ප්‍රභා සංශ්ලේෂණය කියන අර්ථ දැක්වීම හරියට ලියන්න පුළුවන් වුණා. වචන සමීකරණය ඒකත් හරියට ලිව්වා. රසායනික සමීකරණය ඒකත් හරියට ලිව්වා. සාධකයක් ලියා ගන්න බැරි වුණා. ඔන්න දැන් අපිට පේනවා ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. ඔන්න ඊට පස්සේ අපි ආපහු මාසෙකින් එහෙමනේ අපේ ක්‍රමේ තියෙන්නේ. දිනයකින් සතියකින් මාසයකින්. ඔන්න අපි තුන්වෙනි මතක් කිරීම එතකොට ඒ කියන්නේ අපි හතරවෙනි ගනුදෙනුව. අපි ඒ අවස්ථාවේදී කරනවා. ඒ අවස්ථාවේදී කරනකොට ඔන්න 6 වෙනි මාසේ දෙක අපි හිතමු දිනේ. එදා ප්‍රභා සංශ්ලේෂණ බොහොම ලේසියෙන් ලියන්න පුළුවන් වුණා. ප්‍රභා සංශ්ලේෂණ සමීකරණය බොහොම ලේසියෙන් පුළුවන් වුණා. වචන සමීකරණය ඒකත් හරි. රසායනික සමීකරණය හරි. සාධක ටික ඒකත් ලියුණා. ඔන්න වැඩේ හරි. 9 වෙනි මාසේ දෙක අපි මේක මතක් කරනවා. මේකට ආසන්න දිනයක් වුණාට කමක් නැහැ. එතකොටත් අපි බලද්දිම ඔයගොල්ලන්ට තේරෙයි මේක මතකයි, මේක මතකයි, මේක මතකයි, මේක මතකයි. දැන් ඔයගොල්ලන්ගේ කොටස හරියටම පුළුවන් වෙලා කියලා මෙන්න මේ report එකට අනුව ඔයගොල්ලන්ට දැනෙනවා. ඔන්න ඔය විදිහට ලස්සන ක්‍රමයක් ඔයගොල්ලන්ට අනුගමනය කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ පාඩම ඕගොල්ලෝ තුල තහවුරු කරගන්න. මේ පාඩම් කිරීම සඳහා තව හොඳ ක්‍රමයක්. තව හොඳ ටෙක්නික් එකක් අපි ඊළඟ වතාවේදී කතා කරමු. සහ වසර 2500ක් පැරණි මතක තියාගන්න භාවිත කරන ක්‍රම. ඒකත් අපි ඊළඟ දවසේ මුද ගිහිලා කතා කරමු. ඕගොල්ලෝ මෙන්න මේ අදම උගන්වපු දේවල් මතක හිටින විදිහට පාඩම් කරන්නේ කොහොමද? ඒ වගේම ඕගොල්ලන්ගේ සටහන තුලින් කෙටි සටහන ගොඩනගා ගන්නේ කොහොමද? ඒ සටහන කෙටි සටහන භාවිත කරමින් ඕගොල්ලෝ අඩිපාරේ න්‍යාය භාවිතයට ගනිමින් කොහොමද සාර්ථකව පාඩම් කරන්නේ? විශේෂ දැනුම තහවුරු කරගන්නේ කියන එක මම හිතන්නේ හොඳින් අවබෝධ කරගත්තා. එහෙමනම් මේ දේවල් භාවිතයට ගන්න. මේ ක්‍රම ගැන ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් අපි ඊළඟ වතාවේ හම්බෙමු. හොඳට වැඩ කරා. ඕගොල්ලන්ට ජය.